තෙරුවන් සරණයි ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි. ලන්ඩනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා දානමය පින්කම් මාලාවේ අද දින ධර්මදේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධම් සභා මණ්ඩපයට වැඩ වදාළ මීතිරිගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය පානදුරේ චන්දරත්න ස්වාමින් වහන්සේව පළමු කොට ධර්ම ගෞරවයේ පෙරදෙල්ව පාද නමස්කාර පූර්වකව සාදු නාදදී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වය එංගලන්තයේ පදිංචි මෙම ධර්ම දේශනා පින්කම් සහ සම්බන්ධව සංවිධානය කරනු ලබන දොන් රත්නායක මහතා එම මහත්මිය ධ්‍රුපති රත්නායක මහත්මියක් යන පින්වත් යුවළ විසිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වත් ඔබ වහන්සේට සම්බන්ධව සිටින සියලුම පින්වතුන්ට මෙයින් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ ශ්‍රී සම්බෝධි විහාරයේ මුල් කරගත්ත මේ ධර්ම දේශනාව සඳහා එමනම් සපමිනි සීල දෙනාම එකතු වෙලා එමනම් මුලින්ම নমස්කාරය කියලා ධර්ම දේශනාවට අහුම්කන් දීමට සූදානම් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මෝගරාජ සදා සතෝ අත්තානුදිට්ඨින් ඕහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්ඛත්තං මච්චු රාජාන පස්සති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ශ්‍රී සම්බෝධි විහාරයේ මුල් කරගෙන මේ පවත්වන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම අද මේට මූලික වෙච්ච පින්වතුන්ගේ අභිලාෂයක් වෙලා තියෙනවා තමන්ගේ මේ මිය පරලොව යන්නට යෙදුණු පුතණුවන් සිහි කරන්න. ඒ නිසා මට අදහසක් ආවා විශේෂයෙන්ම මේ උපාදාන පිළිබඳව ධර්මයක් දේශනා කරා නම් වටිනවා කියලා. ඒ නිසා මම කරුණු ටිකක් ගොනු කරගත්තා. මේ උපාදාන ඇතිවීමත්, උපාදාන ඇති වෙන්නේ කොහොමද, උපාදාන දුරු කරගන්නේ කොහොමද, උපාදාන දුරු කරගෙන වාසය කරන්නේ කොහොමද කියන වගේ මෙන්න මේ වගේ කාරණා කීපයක් මේ පින්තුන්ට ශක්ති ප්‍රමණින් දේශනා කරා නම් වටිනවා කියලා මට අදහසක් පහළ වුණා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදානීයසු භික්ඛවේසු ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතු තණ්හා පවද්දති. දැන් යම් කෙනෙක් මේ උපාදානයන් කරන්න පුළුවන්, උපාදානයක් කරන්න පුළුවන් ධර්මයන් කෙරෙහි උපාදාන සහිතව ඒවායේ ආස්වාදයක් දකිමින්, ඒවායේ සතුටක් දකිමින්, ඒවා තුලින් හිත සතුටු කරමින් වාසය කරනවා නම් ඒ හරහා තණ්හාව දියුණු වෙනවායි කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ තණ්හාව නිසා ඊට පස්සේ උපාදාන සිදු වෙන බව, තණ්හා පත්‍ය උපාදාන, උපාදානයේ නිසා භවයක් සකස් වෙන හැටි, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, එබඳු භවයක් සකස් වීම නිසා නැවත ඉපදීමක් සිද්ධ වෙන හැටි, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා ඒ සියලුම දුක් දොම්නස් ආදී සියලු ඒ දුක් දොම්නස් රස උරුම වෙන හැටිත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එහෙනම් මේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වටිනවා. මොකද්ද මේ උපාදානයක් කියලා කියන්නේ? මොකද්ද මේ භවයක් කියලා කියන්නේ? මොනවාද මේ ජාති ජරා මරණ විදිහට අපිට දැනටමත් මේ උරුම වෙලා තියෙන්නේ? කියන මෙන්න මේ කාරණා ටිකක් මුලින්ම විමස ගන්න එක නැත්නම් විසඳ ගන්න එක වටිනවා. දැන් පින්වත්නි, අපි දන්නවා මේ ලෝකේ විවිධාකාර ලස්සන දේවල් තියෙනවා. ඇහෙන් විවිධාකාර ලස්සන රූප බලන්න අපි හරි කැමතියි. කනෙන් බොහොම ප්‍රියමනාප ශබ්ද අහන්න අපි හරි කැමතියි. ඒ වගේමයි නාසයෙන් බොහොම හොඳ ගඳ සුවඳ විඳින්න අපි කැමතියි. දිවෙන් රස බලන්න කැමතියි. කයින් විවිධාකාර ස්පර්ශයන් ලබන්න බොහොම කැමතියි. ඒතර මේ සාමාන්‍යයෙන් අපි කැමති මේ පංචකාම
වස්තුන් කියලා මේවට සඳහන් කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. ඒතර මෙන්න මේ කැමැති රූප බලන්න, කැමැති ශබ්ද අහන්න, කැමැති ගඳ සුවඳ අත්විඳින්න, කැමැති රස භුක්ති විඳින්න, කැමැති ස්පර්ශයන් ලබන්න අපේ හිතේ පුදුම ආසාවක් තියෙනවා. මේකට ඉතින් අපිට සරලව තණ්හාව කියලා කියන්න පුළුවන්. ආසාව කියලා කියන්න පුළුවන්. දැන් මෙපමණකින් නතර නොවි අපි යමකට ආසා කරනවත් එක්ක ඒ ආසා කරපු දේ තුලට අපේ හිත නැඹුරු වීමක් සිද්ධ වෙනවා. ඒ වෙතට අපේ හිත ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අපි හිතමු අපි කැමති ලස්සන රූපයක් නම් දැන් මේ අපිට දැర్శණය වෙන්නේ. එතකොට ඒ රූපය වෙත අපේ හිත ඇදී යාමක්, ඒ වෙත ගමන් කිරීමක්, ඒ වෙත ආසන්න වීමක්, ලංවීමක් සිද්ධ වෙලා අන්තිමට ඒ තුල මුල් බැස ගැනීමක්, ඒක අල්ල බදා ගැනීමක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ වර්ධනය වෙච්ච තණ්හාවකින් ඒ අපි ඇලුම් කරපු යම්කිසි රූපයක් අල්ලගත්තා නම්, උපාදාන කරගත්තා නම්, ග්‍රහණය කරගත්තා නම්, අල්ල බදාගත්තා නම් අපි ඔන්න ඔකට මෙන්න මේ උපාදානයක් ඔන්න දැන් සිද්ධ වුණා කියලා සරලව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කාරණාවම සද්දයක් සම්බන්ධයෙන්ුත් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳ අපි කැමති සද්දයක්, ගීතයක් නැත්නම් වාදනයක් ඇහෙනකොට අපේ හිත ඒකට ඉක්මනටම ලං වෙනවා. ඊට පස්සේ ඒ වෙත අපේ හිත නැඹුරු වෙනවා. ඒ ඔස්සේ අපේ හිත ගමන් කරනවා. ඊට පස්සේ ඒ තුල අපේ හිත මුල් බැස ගන්නවා. එතකොට අන්නේ සද්දය අපේ හිත තුලින් අන්න උපාදානයක් සිද්ධ වුණා. අල්ල බදාගත්තා. ඉතින් මේක තවදුරටත් සමහරලාවට විස්තර කරනවා ඒ තුල හිත මුල් බැස ගන්නවා. නැත්නම් ඒ තුලට රිංග ගන්නවා. අජ්ජෝසනයක් කියලා කියනවා. ඉතින් ඒ තුලට රිංගා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ උපාදාන කියන එක එහෙමනම් අපිට ටිකක් ධර්මානුකූලව විමසලා බලනකොට අපේ හිත සාමාන්‍යයෙන් මොකක් හරි උපාදාන කරගෙන තමයි සාමාන්‍යයෙන් වාසය කරන්නේ. එක්ක රූපයක් අල්ලගෙන. අපි ඇහෙන් බලන්න කැමති දෙයක් තියෙනවා නම් අන්නේ කැමති දේ අල්ලගෙන, ඒ දේ ඇසුරු කරගෙන, ඒ දේ තුල සතුටු වෙමින් තමයි අපේ හිත කාලය ගත කරන්නේ. ඉතින් එහෙම බලන්න රූපයක් නැත්තම් ඔන්න අපේ හිත යම්කිසි සද්දයක් ඇසුරු කරන්න ඔන්න කැමතියි. එතකොට ඉතින් මේ සද්දය ඇසුරු කරමින් ඒක අල්ලගෙන ඒක තුලින් සතුටක් උපදවා ගනිමින් වාසය කරනවා. ඊට පස්සේ අපිට එහෙමත් එකක් නැත්තම් ඔන්න ගඳක් සුවඳක්. අපි කැමති සුවඳක් තියෙනවා. ඔන්න ඒක අපේ අභිරමණය කරමින් ඒ තුලින් ලොකු සතුටක් හිතේ ඇති කරගනිමින් ඔන්න අපි කටයුතු කරනවා. ඊට පස්සේ රසක්. ඉතින් පුළුවන් තරම් අපි කැමති හෝටල් වලට ගිහිල්ලා එහෙම නැත්නම් අපි කැමති දේවල් අපේ කාට හරි කියලා හදාගෙන ඉතින් අපි ඒ තුලින් ලොකු සතුටක් ලබනවා. ඒ තුල අපේ හිත නිමග්න වීමක්, ඒ තුල අල්ලා ගැනීමක්, ඒ තුලින් සතුට වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේමයි අපි කයනුත් විවිධාකාර ස්පර්ශයන් භුක්ති විඳිමින් අපි ඒ තුලින් ආස්වාදයක් ලැබමින් කාලය ගත කරනවා. ඉතින් මේ පහම නැතත් අපේ හිත ක්‍රියාත්මක වෙනවා. යම් අවස්ථාවක මේ කලින් කියපු පහ අක්‍රීය මට්ටමක තියෙනවා නම් අපේ හිතින්ම මොනවා හරි ඒ පරණ අතීත දෙයක් හරි මතක් කරලා දෙනවා. අනාගතයේ වෙන්න තියෙන දෙයක් හරි මනක් කල්පිතව ඉදිරිපත් කරනවා. ඒතර ඔන්න ඕක අල්ල ගන්නවා. ඉතින් එතකොට අපේ හිත නිරන්තරයෙන්ම උපාදාන වෙච්ච පරිසරයක තමයි සාමාන්‍යයෙන් වාසය කරන්නේ. උපාදාන වලින් තොර මට්ටමක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. එතකොට මේ උපාදාන පුළුවන් තරම් කරගෙන වාසය කිරීම අපි සාමාන්‍යයෙන් අර්ථකථනයක් දෙනවා අපි සැප විඳිනවා කියලා. අපි ලස්සන රූප බලමින් වාසය කරනකොට ඉතින් අපි සතුටු වෙනවා. අපි ඉතින් හරි පොහොසත් කියලා ඉතින් හිතනවා. ඊට පස්සේ අපි කැමති ශබ්ද අහමින්, ගීත අහමින්, වාදනයක් අහමින් ඉතින් වාසය කරන්න පුළුවන් නම් ඉතින් අපි සැප විඳිනවා කියලා අර්ථකථනය කරනවා. ඉතින් එතකොට මේ අන්දමින් තමයි ලෝකයේ සැප විඳිනවා කියන එක අර්ථකථනය වෙලා තියෙන්නේ. ඉතින් ගැඹුරින් දහමේ අර්ථයෙන් බැලුවාම ඉතින් වෙලා තියෙන්නේ අපේ හිත ගිහිල්ලා එක්ක රූපයක් අල්ලගෙන, එක්ක සද්දයක් අල්ලගෙන, එක්ක ගඳක් සුවඳක් අල්ලගෙන, එක්ක රසක් අල්ලගෙන, එක්ක ස්පර්ශයක් අල්ලගෙන, එහෙම නැත්නම් මේ හිතට එන අරමුණක් අල්ලගෙන. ඕකම ඉතින් තවත් ධර්මානුකූල විග්‍රහයක් කරන්න පුළුවන්. එක්ක රූපයක් අල්ලගෙන, එක්ක වේදනාවක් අල්ලගෙන, එක්ක එහෙම නැත්නම් සංඥාවක් අල්ලගෙන, එක්ක හිතේ ක්‍රියාත්මක වෙන යම්කිසි සංස්කාර ස්වභාවයක්, චිත්ත ස්වභාවයක්, සිතුවිලි ධාරාවක් අල්ලගෙන. එහෙමත් නැත්නම් යම්කිසි දැනුවත් වීමක් අල්ලගෙන කියලා තේරුම් විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් අපි මේක කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමක් මෙතන තියෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ඉතින් ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය වගේ සැප විඳීම සඳහා මේ උපාදාන කරන්න පුළුවන් තරම් ලෑස්ති වෙන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒතර උපාදාන පත්‍ය අබ්බහෝ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මේ උපාදාන වීමත් සමග භව තත්වයක් ඇති වෙනවා.
ඉතින් අපිට මේ භව කියලා කියනකොට කෙනෙකුට එකපාරටම මතක් වෙන්නේ මේ ඊළඟ භවයේ සකස් වෙනවා. ඊළඟ භවයක දැන් උත්පත්තියක් ලබනවා, පුනර්භවයක් ලබනවා. කියන එක තමයි සාමාන්‍යයෙන් අපේ හිතට එන්නේ. හැබැයි ඊට වඩා බොහොම සූක්ෂම දෙයක් මේ කාරණාව තුළ සිද්ධ වෙනවා. ඒ තමයි අපේ හිතට අපි හිතමු දැනට අවස්ථාවක් තියෙනවා කියලා කිසිම දෙයක් උපාදාන කරන්නේ නැතුව වාසය කරන්න. අපි නිකමට හිතමු එහෙම. අපේ හිතට පුළුවන් පොඩි වෙලාවක් හරි කිසිවක් උපාදාන නොකර ඉන්න. ඒ තත්වයෙන් ඉන්න අවස්ථාවකදී එයා රූපයක් අල්ලගෙනත් නැහැ, සද්දයක් අල්ලගෙනත් නැහැ, ගඳක් සුවඳක් අල්ලගෙනත් නැහැ, රසක් අල්ලගෙනත් නැහැ, ස්පර්ශයක් අල්ලගෙනත් නැහැ. ඊළඟට හිතට එන අරමුණක් අල්ලගෙනත් නැහැ. අපි හිතමු දැනට ඔහොම දෙයක් කරා කියලා. ඉතින් ඔය තත්වයේදී ඇත්තටම අර හිතින් හදන භව තත්වයකුත් නැහැ. මොකද දැන් උපාදාන නැත්තම් භව තත්වයකුත් නැහැ. දැන් ඒතකොට මේ කතා කරන්නේ ඊළඟ භවයක් ගැන නෙමෙයිනේ. මේ කතා කරන්නේ මේ අවස්ථාවේදීම, මේ මොහොතේදීම, මේ භවයේදීම යම්ස කෙනෙකුට පුළුවන් නම් අර විදිහට කිසිවක් උපාදාන කරන්නේ නැතිව වාසය කරන්න. එතකොට අන්න උපාදානයක් නැති නිසා භව තත්වයක් ඇති වෙන්නේත් නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි යම් අවස්ථාවක උපාදානයක් සිද්ධ වුණා නම් අර රූපයක් අල්ලගත්තා නම්, සද්දයක් අල්ලගත්තා නම්, ගඳක් සුවඳක් අල්ලගත්තා නම්, ওই විදිහට යමක් උපාදාන කරගත්තා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි භව තත්ත්වයක් සකස් වීම. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් බලමින් ඒ තුල සතුටු වෙනකොට අන්න එතන ඒ රූප ලෝකයක් අපිට සකස් වෙනවා. ඒ රූප ලෝකය අපිට මැවෙනවා. අපි රූප බලන්නෙක් බවට, රූප රස විඳින්නෙක් බවට, රූපයෙන් ආස්වාදයක් ලබන්නෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි සින්දුවක් අහමින් රස විඳිමින් එහෙම කාලය ගත කරනකොට අපි අසන්නෙක් බවට පත් වෙනවා. ගීත ලෝලියෙක් බවට පත් වෙනවා. රසාස්වාදකයෙක් බවට ඔන්නපත් වෙනවා. ඒතර ඒ තුළ තමයි අපි ජීවිතයක් ලබලා තියෙන්නේ. ඒ තුළ තමයි අපි භවයක් ලබලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගඳක් සුවඳක් ආග්‍රහණය කරමින් ඒ තුළ සතුටු වෙමින් ඒ තුළ නිමග්න වෙලා ඒක උපාදාන කරගෙන ඒක අල්ලගෙන ජීවත් වෙනකොට අන්න අපි ඒ සුවඳ ලෝකයක උපත ලබලා තියෙනවා. ඒ සුවඳ ලෝකේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි බොහොම රසවත් ප්‍රණීත ආහාරයක් භුක්ති විඳිමින් ඒ තුල සතුටු වෙමින් ඒ තුල අපේ හිත අල්ලගෙන කිඳා බහැලා බැසගෙන රිංගගෙන ඉන්නවනම් අන්න එතකොට අපි රස ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඒ රස ලෝකයේ දැන් අපි උපත ලබලා තියෙනවා. රස ලෝකයේ දැන් අපි ආස්වාදයක් ලබනවා. ඊට පස්සේ අපි යම්කිසි ස්පර්ශයක් අපේ කයට දැනෙනවා, බොහොම සුව පහසු ස්පර්ශයක් දැනෙනවා. අපේ හිත ඒක ගිහිල්ලා අල්ල ගන්නවා. ඒකට ලොකු සතුටක් අපිට ඇති වෙනවා. ඒ තුලින් ලොකු ආස්වාදයක් අපිට ලැබෙනවා. ඔන්න ඒක නිසා අපි ඒක ඉල්ලනවා, ඒක ගිහිල්ලා අල්ල ගන්නවා. ඒ තුල ඔන්න අපේ හිත බැස ගන්නවා. ඉතින් අන්න එතකොට ස්පර්ශ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ පහ නැතත් අපි අපේ හිතට යම්කිසි අරමුණක් එනකොට ඒ අරමුණ තව හිතා ඒ තුලින් කතන්දර ගොතගතා ඒ තුලින් ප්‍රපංච කර අපිට පුළුවන් මනස්කල්පිත ලෝකයකුත් හදාගන්න. එතකොට අන්නේ ඒ හිතින් හදපු සිහින ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ සිහින ලෝකේ තමයි අපිට අපේ උපත ලබලා දෙන්නේ. ඉතින් මේ විදිහට ටිකක් සූක්ෂමව සලකලා බලනකොට මේ ලෝකයේ අපි ඉන්නකොටත් මේ උපාදානයක් සිද්ධ වෙන හැම වාරයකදීම, උපාදානයක් සිද්ධ වෙන හැම අවස්ථාවකදීම මෙන්න මේ භව තත්වයක් සකස් කර තමයි අපි සාමාන්‍යයෙන් කාලය ගත කරන්නේ. ඒතර අතීතයේ වෙච්ච සිද්ධියක් අල්ලගෙන අපිට මේ වගේ භව තත්වයක් සකස් කරගන්න පුළුවන්. අනාගතයේ මෙහෙම වෙයි කියලා හිතාගෙන ඒ අනුවත් භව තත්වයක් සකස් කරගන්න පුළුවන්. වර්තමානයේදීත් අපි අත්දකින්න රූපයක්, ශබ්දයක්, ගඳක්, සුවඳක්, රසක්, ස්පර්ශයක් හිතට එන අරමුණක් මුල් කරගෙනත් අපිට භව තත්වයක් සකස් කරගන්න පුළුවන්. දැන් එතකොට මෙහෙම භව තත්වයක් සකස් කරගත්තොත් ඊළඟට බුදුහාමුදුරු කියන භවපච්චයා ජාති. එතකොට මේ භව තත්වය සකස් වීම තුළම යම් ජාතියක්, ඒ තුල ජීවත් වීමක්, ඒ තුල නැවත උපතක් ලැබීමක්, ඒ අසන්නෙක් බවට පත්වීමක්, බලන්නෙක් බවට පත්වීමක්, නැත්නම් ගඳක් සුවඳක් විඳින්නෙක් බවට පත්වීමක්, එමත් නැත්නම් රසාස්වාදයක් ලබන්නෙක් බවට පත්වීමක්, එමත් නැත්නම් ඔන්න හිතන්නෙක් බවට පත්වීමක්, සුව පහස් ලබන්නෙක් බවට පත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට බැලුවාම අපි උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම මේ කුමක් හෝ
චරිතයක් තමයි ඒක අතකින් බලනවා රඟපාන. එක්ක අසන්නෙක් වෙනවා. එක්ක කඳක් සුවඳක් බලන්නෙක් වෙනවා. එක්ක රස විඳින්නෙක් වෙනවා. එක්ක බලන්නෙක් වෙනවා. එක්ක සුව පහස් විඳින්නෙක් වෙනවා. එක්ක හිතන්නෙක් වෙනවා. ඉතින් බැලුවාම අපි මේ ඇස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කරමින් මේ අසන්නන් වෙමින් බලන්නන් වෙමින් ගඳ සුවඳ බලන්නන් වෙමින් රස බලන්නන් වෙමින් ස්පර්ශ බලන්නන් වෙමින් හිතන්නන් වෙමින් තමයි මුළු ජීවිතේම ගත කරලා තියෙන්නේ. ඊට පස්සේ මරණ මොහොතේදීත් මේක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. එතෙන්දිත් අපේ හිතේ උපාදානයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඊළඟ භව තත්ත්වයක් අල්ල ගන්නවා. එතන ගිහිල්ලා ඔන්න අලුතෙන්ම උපතක් ලබා ගන්නවා. ඉතින් බැලුවාම දැන් මේ අලුතෙන්ම උපතක් ලබනවා කියන එකත් මහ දෙයක් නෙමෙයි. මොකද අපි මේ මොහොතක් පාසා උපාදාන කරන වාරයක් පාසා අපි මේ අලුතෙන් උපතක් ලබා තමයි එහෙනම් ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා සම්භවಂತಿ. දැන් මෙතනින් කතාව නතර වෙන්නේ නැහැ. ඒ කොහේ හරි තැනක උපතක් ලැබුවා නම් බලන්නෙක් වුණා නම් අසන්නෙක් වුණා නම් ගඳක් සුවඳක් විඳින්නෙක් වුණා නම් රසක් විඳින්නෙක් වුණා නම් ස්පර්ශයක් ලබන්නෙක් වුණා නම් හිතන්නෙක් වුණා නම් ඒක දිගට පවතින්නේ නැහැ. ඔන්න ඔකයි තියෙන ප්‍රශ්නේ. ඒක වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක නිරන්තරයෙන්ම අනිත්‍යත්වයකට ලක් වෙනවා. නිරන්තරයෙන්ම යම්කිසි පීඩනයකට ලක් වෙනවා. වෙනස් වීම වලට භාජනය වෙනවා. අන්තිමට ඒක නැති වෙලා යනවා. ඉතින් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් අපේ හිතේ ලොකු දුක් දුම්නස් ප්‍රමාණයක් අර තිබුණ ආස්වාදය නැති වුණා කියලා පශ්චාත්තාවපයක් ඔන්න හිතේ හට ගන්නවා. දැන් අන්න එක අතකින් ආයෙත් අපිට දුකක් උරුම වෙනවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? මේ වෙන එකක් උපාදාන කරගන්නවා. දැන් බලබලා හිටියේ එක හොඳ නැහැ කියලා ඒක ඒ නාට්‍යය වුණා නම් අපි වෙන නාට්‍යයක් බලන්න උත්සාහන්ත වෙනවා. අපි වෙන නාලිකාවකට ඉතින් අපේ රූපවාහිනිය මාරු කරනවා. ඊට පස්සේ ඉතින් ඒකෙන් ආස්වාදයක් ලබනවා. ඒක ඉවරනකොට ඔන්න අපි වෙන නාලිකාවකට දාගන්නවා. ඉතින් ඕකෙන් ආස්වාදයක් ලබනවා. ඉතින් ඒ ඔක්කොම ටික එපා වුණොත් ඔන්න ඉතින් අපි ගීතයක් අහන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක එපා වුණොත් ඔන්න අපි රසක් බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට මේ නිරන්තරයෙන්ම අපේ හිත ඇතුලෙන් මේ තණ්හාව කියනවා අරක බලන්න මේක අහන්න මේක විඳින්න මේක හිතන්න කියලා නිකන් තණ්හාවෙන් හරියට නිකන් අපේ යාළුවෙක් ළඟ ඉඳන් අරක කරන්න මේක කරන්න කියලා කියනවා වගේ තණ්හාව ඉඳගෙන අපිව මෙහෙයවනවා. අපි තණ්හාවට දාස වෙලා ඒ දේවල් උපාදාන කර අල්ල බදා ගනිමින් ඒ තැන්වල උපත ලැබමින් ඒ තැන්වල ජරා මරණ ඉතින් ඔය ඔක්කොම ටික උරුම කරගන්න. දැන් පින්වත් මේක තමයි අපි ගිය භවවලදීත් කරලා තියෙන්නේ. මේකම තමයි දැන් අපි මේ භවයේදීත් කරන්නේ. ඒතර අපි මේකමද ඊළඟ භවයේදීත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මනම් අපිට හිතලා බලන්න වටිනවා. දැන් මේ බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකය තුල මේ අපේ හිතේ අපි මේ කරන නාඩගම විස්තර කරලා දෙනවා. මෙන්න මේ බඳු නාඩගමක් තමයි අපි හැමෝම නටන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ නම්ගම් දීගෙන විවිධාකාර කුලගොත් ආදියට බෙදිලා නම් මේ රටවල් වශයෙන් බෙදිලා ಜಾති වශයෙන් බෙදිලා මේ කොයි විදිහට අපි අර්ථකථන දීගෙන කටයුතු කළත් මිනිස්සෙයින් වශයෙන් සත්වයින් වශයෙන් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්නේ මෙන්න මේ බඳු ක්‍රියාකාරීත්වයක්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ උපාදානයක් සිද්ධ වෙන විවිධාකාර ක්ෂේත්‍රයන් හඳුන්ලා දීලා තියෙනවා. මම අර විස්තර කරා වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ විදිහට ඒවා උපාදාන වෙන්න පුළුවන් දේවල්. එහෙම නැත්නම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් වශයෙන් ওই විදිහට විස්තර කරනවා. ඉතින් මොනවාම හරි අපේ හිතේ යම් සතුටක්, ආස්වාදයක්, සොම්නසක් ජනිත කරන යම් හෝ දෙයක් තියෙනවා නම් අන්න ඒව උපාදානීයසු ධම්මේසු වශයෙන් ධර්මයේ විස්තර කරලා දෙනවා. ඉතින් එතකොට දැන් කෙනෙක් සාමාන්‍යයෙන් නම් ඉතින් ඕවයි හරිම ආස්වාදයක් ගැන හිතමින් තමයි කාලය ගත කරන්නේ. ඒවා මට තාම හම්බුන්නේ නැහැ. මම කොහොම හරි ඒවා ටික ලබා ගන්නවා. අනාගතයේදී හරි මම ඒ ටික ලබා ගන්නවා. කියලා හිතා තමයි සාමාන්‍යයෙන් කාලය ගත කරන්නේ. ඉතින් එහෙම කාලය ගත කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හා පවඩ්ඩති. තණ්හාව වැඩෙනවා. තණ්හාව වර්ධනය වෙනවා. ඉතින් තණ්හාව වර්ධනය වෙලා නිකන් තියන්නේ ඒ හරහා උපාදාන සිද්ධ වෙනවා. උපාදාන සිද්ධ වෙලා නිකන් තියන්නේ අර වගේ භව තත්ත්ව සකස් වෙනවා. ඊට පස්සේ නිකන් තියන්නේ එතනම උපදීමක්
එතනම ජරාවක්, එතනම මරණයක්, ශෝකයක්, පරිදේවයක්, හඬා වැළපීමක් සිද්ධ වෙනවා. දැන් පින්වත්නි මෙහෙම තමයි අපේ මේ ජීවත් වෙනවා කියන මේ පසුබිම සකස් වෙලා තියෙන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ පෙන්නන එහෙනම් ඊට වඩා මොකක් හරි ක්‍රමයක් තියෙනවද? මෙහෙම මේ සාමාන්‍යයෙන් හැම තැනම අර මේ අත්ෙන් අත්තට පයින් වඳුරෙක් වගේ එකක් ඇරෙන්න එකක් උපාදාන කර කර එකක් ඇරෙන්න එකක් අල්ල බදා ගනිමින් එතන බැස ගනිමින් එතනට හිත රිංගවමින් කාලය ගත කිරීම හැරුණාම වෙනත් මොකක් හරි ක්‍රමයක් තියනවාද අපේ හිත පවත්වන්න? එහෙනම් අපිට පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. මොකද මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි දැනට නම් මගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ. එක මොහොතක්වත් නිදහසක් නැහැ. හැම මොහොතකදීම එක්ක රූපයක් අල්ලගෙන දඟලනවා, එක්ක සද්දයක් අල්ලගෙන දඟලනවා, එක්ක ගඳක් සුවඳක් අල්ලගෙන දඟලනවා. මේ වගේ තත්ත්වයක් තමයි මගේ හිතේ තියෙන්නේ. නැද්ද මීට වඩා වෙනස් ක්‍රමයක් කියලා එහෙනම් අපිට පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. ඒ නිසා එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ නමක් සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා. ඉතින් මෙහෙම උපාදාන වලින් නිදහස් වෙන්න මාර්ගයක් තියනවාද? එහෙමයි එවත්නි කියලා ඒ සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා. මේ මාර්ගය මොකක්ද කියලා අහුවම කියනවා ඒ තමයි ආරෂ්ඨාංග මාර්ගය කියලා. ඒතර යම්ස කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගය දියුණු කරනවා නම් අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා ඒ උපාදාන නොකර වාසය කිරීම සඳහා උත්සාහත් වෙන්න. පස්සේ උපාදාන නොකරම වාසය කරන්න. උපාදාන වලට හේතු වෙන යම්සේ හේතු කාරණා හිතින් මුලිනුපුටා දමන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම උපාදාන වලින් තොර තත්වයක හිත පවත්වන්න. ඉතින් බැලුවහම බොහොම අපූර්ව වැඩක්. ඉතින් එකතකින් බැලුවාම දැන් බුදුරජාණන් වහන්සේ නම් ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා මේ උපාදාන වලින් තොර හිතක් පවත්වන්න. ඒක අපි ටිකක් සරලව කොහොමද අඩුතරමින් චිත්තක්ෂණයක් හෝ අඩුතරමින් විනාඩියක් හෝ මෙන්න මේ උපාදාන වලින් තොර හිතක් ඇති කරගන්නේ කොහොමද කියලා අපි ටිකක් උත්සාහත් කරලා බලමු කොහොමද මේ බඳු තත්ත්වයක් හිතේ කෙටි කාලයකට හරි ඇති කරගන්නේ. දැනට නම් එහෙම එකක් නැහැ. මොහොතක් පාසාම අල්ලල්ලයි ඉන්නේ. මොකක් හරි ක්‍රමයක් දැන් බුදුහාඳුරු කියලා තියෙනවා කියලා දැන් මේ පොතපතේ සඳහන් වෙනවා. බැරිද මටත් ඒ ක්‍රමයක් අනුගමනය කළා ඔය කියන අලුත් තත්ත්වය අත්දකින්න. දැන් පින්වත්නි මේවා පොතින් පතින් ඉගෙන ගත්තට බණකින් ඇහුවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ ප්‍රායෝගිකව අපේ හිතේ දියුණු කරගන්න තමයි මේ කියලා දීලා තියෙන්නේ. එහෙම නැතුව පොතපත තිබුණයි කියලා අපි බණට ඇහුවා කියලා අපේ හිත උපාදාන වලින් නිදහස් වෙන්නේ නැහැ. අපේ හිත උපාදාන වලින් දහස් කර ගැනීම සඳහා එහෙමනම් අපි යම්කිසි ප්‍රායෝගික වැඩපිළිවෙලක් අනුගමනය කරන්න අවශ්‍යයි. එන්නේ අනුගමනය කළ යුතු ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි අපි එහෙමනම් හිතා බලන්න සිද්ධ වෙන්නේ. අපි හිතමු යම්සි කෙනෙක් සක්මන් භාවනාවක නිරත වෙනවා. දැන් මේ බොහොම සරල වැඩක් මේ කරන්නේ. එයා වම් පාදයේ ස්පර්ශනයට එතනට අවධානය යොමු කරනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශනයට එතනට අවධානය යොමු කරනවා. ඉතින් එතකොට මේ දැන් කරන්නේත් එක අතකින් බලනවා උපාදාන කිරීමක්. දැන් අර සාමාන්‍යයෙන් නම් හිත ගිහිල්ලා එයාට කැමති දේවල් උපාදාන කරනවා. දැන් අපි අපිට උමනා දේ උපාදාන කරවීම සඳහා උත්සාහන්ත වෙනවා. ඉතින් පටන් ගන්න වෙන්නේ මෙතනින් තමයි හැබැයි. දැන් අර කියන මහා වැඩපිළිවෙල පටන් ගන්න වෙන්නේ පුළුවන් තැනකින්. මේ බුදුහාඳුරෝ පෙන්ලා දෙන බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. දැන් සාමාන්‍යයෙන් නම් තියෙන්නේ අපේ තණ්හාවේ ක්‍රියාත්මක වීම නිසා ඇතුළත ක්‍රියාත්මක වෙන ඒ තණ්හාවට ඌමනා පරිදි තමයි අපේ හිත ගිහිල්ලා රූපයක්, සද්දයක්, ගඳක්, සුවඳක් අල්ලාල්ල උදේ ඉඳන් රැය වෙනකම් කටයුතු කරන්නේ. දැන් හැබැයි අපි මොකද කරන්නේ? එහෙම ඉන්න නොදී අපේ හිතට වෙන තැනක් අල්ලලා දෙනවා. ඒ තමයි මේ පාදයේ ස්පර්ශය. වම් පාදයේ ස්පර්ශය යට අල්ලලා දෙනවා. දකුණු පාදයේ ස්පර්ශය යට අල්ලලා දෙනවා. ආයෙත් වම් පාදයේ ස්පර්ශය යට අල්ලලා දෙනවා. ඉතින් මේ විදිහට දැන් අපි කාලයක් කරනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අර හිත පුරුදු වෙලා හිටිය තණ්හාව මූලික කරගත්ත ඒ උපාදාන කිරීම වෙනුවට දැන් මේ අපේ මෙහෙවීම මත එකාතකින් මේ ප්‍රතිපදාවක් හරහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් හරහා අර තරම් දැවෙන්නේ නැති අරමුණක් දැන් උපාදාන කරන්න දැන් මේ හිත පුරුදු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි රූප වාහිනියක දෙයක් නරඹනකොට ඉතින් ඒක නරඹන්න ගිහිල්ලා ඒකේ තියෙන විවිධාකාර විෂම දර්ශන හරහා
අපේ හිත අතෝරක් නැතුව දුකට භාජනය වෙනවා. අපිට ඒක තේරෙන්නේවත් නැහැ. නමුත් දැන් මේ දීලා තියෙන අරමුණ එහෙම හිත උවමනාවට වඩා තවන අරමුණක් නෙමෙයි. බොහොම උදාසීන අරමුණක්. ඒ නිසා අපේ හිත කැමති නෑ මේ වැඩේට. මොකද හරිම ඒකාකාරී අරමුණක් මේ. පොළවේ පාදයක් ස්පර්ශ වෙනකොට එතනට හිත තියනවා කියන එක හරිම ඒකාකාරී වැඩක්. කම්මැලි දනවන සුළු වැඩක්. ඒ නිසා හුඟ දෙනෙක් මේක මුලින්ම අතහැරලා දානවා. මොකද හරි කම්මැලි වැඩක් නේ කරන්න දෙන්නේ. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු නිසා, දහම් පොතපතේ සඳහන් වෙන නිසා, කල්යාණ මිත්‍රයන් කියන නිසා ඉතින් අපිත් මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලනවා. අපිට ඉතින් දැන් ඔන්න අපි ප්‍රායෝගිකව මේ වැඩ කටයුත්තේ නිරත වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙහෙම කරගෙන කාලයක් යනකොට දැන් ඔන්න අපේ හිත ඒ රූප බල ඉන්නේ නැතුව, සද්ද අහහ ඉන්නේ නැතුව, ගඳ සුවඳ බල ඉන්නේ නැතුව, රස බල ඉන්නේ නැතුව ටික වෙලාවක් හෝ වෙන දේවල් හිතා ඉන්නෙත් නැතිව දැන් මේ අපි කියන වැඩේ කරනවා. මොකද්ද වැඩේ? මේ පාදයේ ස්පර්ශය බල ඉන්නවා. එතන දැන් උපාදාන කර ඉන්නවා. හැබැයි දැන් මේකේ හරි අපූර්ව වැඩක් සිද්ධ වෙනවා. දැන් මෙතනට උපකාර වෙනවා හිතේ එක්තරා අන්දමක සුවිශේෂී හැකියාවන් කීපයක්. එකක් තමයි දැන් හිත අතීතයට දුවන එක දැන් අඩු වෙනවා. අනාගතයට දුවන එක දැන් අඩු වෙනවා. මොකද මේ කය ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ. දැන් මේ වර්තමාන අරමුණක් තමයි දැන් මේ හිතට අල්ලලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ වර්තමාන අරමුණේ අපේ හිත දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් අල්ලගෙන ඉන්නවා. හැබැයි ඒකේ අරතරන් දැවීමක් නැහැ. අතීතයේ ගිහිල්ලා තරම් පැටලිල්ලක් නැහැ. අනාගතයේ ගිය තරම් පැටලිල්ලක් නැහැ. ඒ වෙනුවට මේ මොහොතේ ක්‍රියාත්මක වෙන දෙයක් තමයි දැන් මෙයාට හරි ගස්සලා දීලා තියෙන්නේ. දැන් එයා ඒ වපසරියේ ක්‍රියාත්මක වෙනවා. දැන් මෙහෙම වෙනකොට මොකද කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ කියන ඔතනින් නතර කරන්න එපා. දැන් ඔය එයාට අල්ලලා දීලා තියෙන අරමුණේ මොකද්ද වෙන්නේ කියලා බලන්න කියන්නේ. දැන් නිකන් හරියට අර පුංචි ළමයෙක්ට උගන්වනවා වගේ වැඩක් තමයි අපිත් දැන් මේ කරන්නේ. ඒ පුංචි ළමයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා වැඩිහිටියෙක් ඉඳගෙන පාර පෙන්නලා දෙනවා. ඒ වගේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්නලා දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේ කියනවා දැන් ඔතන දැන් සතිය පිහිටියට ප්‍රමාණවත් නැහැ. දැන් බලන්න දැන් ඔය අරමුණට මොකද වෙන්නේ? ඔය එක අරමුණක් විතරද තියෙන්නේ? ඊට වඩා දෙයක් ඔතන තියනවාද? කියලා අන්න පොඩ්ඩක් තව එහාට යොමු කරනවා. දැන් එතකොට අන්න යා එතන තව ටිකක් පහුරු ගාලා බලනවා. එතන තව ටිකක් විමසලා බලනවා. දැන් මෙතන ඊට වඩා යමක් තියනවාද? ඉතින් බැලුවාම දැන් හිත අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ. මේ වර්තමාන අරමුණකම හිත පවතිනවා. ඒක දැන් සෑහෙන වෙලාවක් තිස්සේ පවත්වන්න පුළුවන් ගතියකුත් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් මේ අරමුණ දිහා සෑහෙන වෙලාවක් බලන්න පුළුවන් ගතියක් හිතේ තව වර්ධනය වෙනවා. එතකොට තේරෙනවා මෙතන මේ ඒ අරමුණ පමණක් නෙවෙයි තව විවිධාකාර අරමුණු තියෙනවා. මුලදී නම් මම වැලි පොලවක මේ විදිහට සක්මන් කරාදී එතන දැනුනේ මට ගොරෝසු ගතියක් විතරයි. හැබැයි දැන් දැනෙනවා මෘදු ගතියකුත්. ඇතැම් තැන්වල වියලි ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල සිනිඳු ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල රළු ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල උණුසුම් ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල සිනිඳු ගතියක් දැනෙනවා. දැන් මේ කතා කරන්නේ බොහෝම ප්‍රාථමික මට්ටමේ අත්දැකීමක්. මේක දැනගන්න අර හිතින් හිතන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් නම් අපි හිතේ සිතුවිලි ජනිත කර හිතේ කතන්දර ගොත ප්‍රපංච කර තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමේ හරහා ඒකටත් ලොකු පහරක් වෙදිලා තියෙනවා. අපි ඒවත් අනුමත කරන්නේ. ඒ කතන්දර ගෙතිලි, ඒ ප්‍රපංච කිරීම, සිහින මැවීම ඒකක්වත් අනුමත කරන්නේ අපි ඒ වෙනුවට මේ වැඩේමයි මූලිකත්වය දීලා කරන්නේ. මේ ඍජු අත්දැකීමටමයි මූලිකත්වය දෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මෙහෙම කාලයක් ගත කරද්දී දැන් මේ හිත මේ බොහොම සරල අරමුණක් හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. අපි තුල ලොකු සංවේදීත්වයක් ගොඩනගෙනවා. දැන් වර්තමාන මොහොතේ කාලය ගත කරනවට අමතරව වර්තමාන මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා විමසා බලන්නත් දැන් මේ තැනත්ත උත්සාහන්ත වෙනවා. දැන් එක පැත්තකින් මේ හරහා මොකද වෙන්නේ? අපි තුල යෝනිසෝ මනසිකාරයක් වැඩෙනවා. දැන් මේ නිකාන් ඔහෙ මතු පිට කාලය ගත කරනවා නෙමෙයි ටිකක් ගැඹුරක් බලනවා. විනිවිද යන බැල්මක් හෙලනවා. මේ අරමුණේ නිකාන් ඔහෙ මතු පිට ඉන්නවා වෙනුවට ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. දැන් අන්න යෝනිසෝ මනසිකාරයක් ක්‍රියාත්මක වෙනවා. දැන් එකාතකින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන මේ සරල වැඩපිළිවෙල ඇතුලේ මහා ගැඹුරු ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක වෙනවා.
දැන් යෝගාවචරයේ මේ විදිහට කටයුතු කරනකොට දැන් එයා තුල සතියට නැත්තම් සිහියට අමතරව අපි සාමාන්‍ය සම්පජඤ්ඤය කියලා කියන මේ අරමුණ විනිවිද යෑමක් අරමුණ හොඳට විමසා බැලීමක් විග්‍රහ කර බැලීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම කරන්න මොකද සිද්ධ වෙන්නේ? මේ අරමුණේ යථා ස්වභාවය මේ තනත්තට පොඩ අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේ තනත්තට කියනකට වඩා ඒ හිතට පොඩ අවබෝධ වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි අපේ හිත අර කලින් කරා වගේ දේවල් අල්ලා ගනිමින් දේවල් උපාදාන කරමින් ඒවා තුළට බැස ගනිමින් ඒවා තුළට රිංගා ගනිමින් ගියේ ඇයි? අපිට හිතන්න පුළුවන් එතන තියෙනවා එක්තරා අන්දමක ආස්වාදයක්. එතන තියෙනවා කාම උපාදානයක්. ඒතර මෙන්න මේ කාම උපාදානය කියන එක එතන ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි රූපයක් රස විඳිනකොට එතන කාමයක් තමයි අපි උපාදාන කරන් ඉන්නේ. එහෙම නැත්නම් ගඳක් සුවඳක් රස විඳිනකොට එතන කාමයක් තමයි අපි උපාදාන කරන් තියෙන්නේ. රසක් භුක්ති විඳිනකොට එතන කාමයක් තමයි උපාදාන කරන් තියෙන්නේ. ස්පර්ශයක් භුක්ති විඳිනකොට එතන කාමයක් තමයි උපාදාන කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් යම් හෝ ක්ලේශයක් අල්ලගෙන ඒ තුලින් ආස්වාදයක් ලබනකොට ඒ ක්ලේශයක් තමයි උපාදාන කරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ කාම උපාදාන තත්ත්වයක් තමයි අපේ හිතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙමත් නැත්තම් ඇතැම් වෙලාවට එහෙම අපි කයෙන් මේ එබඳු ඇහෙන් කනෙන් නාසයෙන් මේ බඳු දෙයක් උපාදාන කරගෙන හිටියේ නැතත් අපේ හිත සමහර ලාවට මහා අමුතු දේවල් වල මුල් බැහැගෙන තියෙනවා. මොකක් හරි හිතින් හදාගත්ත දෘෂ්ටියක් අල්ලගෙන ඉන්නවා. අර දේ මෙහෙම්ම විය යුතුයි කියලා අනිත් පැත්තත් එක්ක වාද කරනවා. අනිත් පැත්තත් එක්ක ගහ ගන්න යනවා. අනිත් පැත්තත් එක්ක පැටලෙනවා. ඒ අපි අල්ලගත්ත දෘෂ්ටියකට. ඒතර මෙන්න මේවට කියනවා දිට්ඨි උපාදාන කියලා. දැන් අපි අර වගේ රූප බලා සද්දාහා එහෙම ආස්වාදයක් ලබන්නේ නැති වෙලාවක සමහරවිට දන්නේම නැතුව අපි හිතින් හදාගත්ත අර වගේ දෘෂ්ටි ඒවැයි හිත නිමග්න කර ඒවා එහාට මෙහාට පෙරල ඒවායේ හිත යොමමින් ඒවා ගැන තර්ක කර ලොකු දෘෂ්ටි ජාලාවක දෘෂ්ටි කාන්තාරයක පැටලලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේවට බුදුරජාණන් වහන්සේ කියනවා දිට්ඨි උපාදාන කියලා. ඊට පස්සේ සමහර වෙලාවට ඇතම් කෙනෙක් හිතනවා මේ ඔක්කොම ප්‍රශ්න විසඳ ගන්න මොකක් හරි වෘතයක් සමාදන් වුණා නම් හරි. මම මොකක් හරි වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕනේ. ඒක මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියපු වැඩපිළිවෙලක් නෙමෙයි. හැබැයි ඊට වඩා වෙනස් මොකක්දෝ අමුතුම අභිරහස් වැඩපිළිවෙලක්. ඒක තාම මට තේරෙන්නේ නැහැ. හැබැයි මේක කරාම හරියි කියලා ඔන්න අරයා කියනවා කියලා. ඒ අමුතුම සීල වෘත සමාදන් වෙලා ඒවා අල්ලගෙන ඒවා තුල හිත නිමග්න කරමින් අන්න එහෙම ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒවට සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන්නේ සීලබ්බත උපාදාන කියලා. ඉතින් ඊටත් එහා හරිම සූක්ෂම පැත්තක් තියෙනවා. අපි හුඟක් වෙලාවට මේ අත්දකින්නේ ආත්මීය සංකල්පයක්. අපි තුලත් කෙනෙක් ඉන්නවා. අපි දකින්න කෙනා තුලත් කෙනෙක් ඉන්නවා. අපිට ඇහෙන කෙනා තුලත් කෙනෙක් ඉන්නවා කියලා අපි මේ අපේ මුළු පරිසරයේම අපේ මුළු ලෝකයේම සත්ව පුජ්‍යල ප්‍රඥප්තියකට මූලික කරගෙන තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් කියනවා මේ විපල්ලාස තත්වයක් කියලා විපරීත කල්පනාවක්. විපරීත වශයෙන් හඳුනා ගැනීමක්. මේ ආත්මයක් නැති තැනක ආත්මයක් තියෙනවා කියලා හිතා ගැනීමක්. ඉතින් එහෙම කරගෙන තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේකට අත්වාද උපාදාන කියලා කියනවා. ඉතින් බැලුවහම බොහොම සංකීර්ණයි වැඩි. දැන් අපි සරලව පටන් ගත්තට මොකද මේ සක්මනකට දාලා අපිට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න බොහොම ගැඹුරුයි. බොහොම බරපතලයි බැලුවාම. ඒ බරපතල ප්‍රශ්නයකට තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ බොහොම සූක්ෂම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේක මේ සරලව පටන් ගත්තට මොකද අර අතු ඉති විහිදලා ගිය ඒ සියලුම ආකාරයේ උපාදාන තත්වයන් කඩා බිඳ හෙළමින් යවන්න තරම් ප්‍රබල උපක්‍රමයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අපිට ඒක ඉතින් එකපාරට තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, සංඝයා කෙරෙහි ගෞරවයෙන් මේ කටයුත්ත කරගෙන යනවා. කල්යාණ මිත්‍රයන් කෙරෙහි ගෞරවයෙන් මේ කටයුත්ත කරගෙන යනවා. අපි තුමු දැන් මේක දිගට කරගෙන යනකොට අර සරල අරමුණක ඉන්න පුළුවන්කම අපේ හිතට ඇති වෙනවා. දැන් මේ රළු ගතියක, උණුසුම් ගතියක, සිසිල් ගතියක, බර ගතියක, සැහැල්ලු ගතියක කියන මේ බොහොම ප්‍රාථමික මට්ටමේ
සරල අරමුණු රසක ඉන්න පුළුවන් කමක් ඇති වෙනවා. දැන් මේක වුණත් ඒ තනත්තාගේ හිතේ ලොකු සැහැල්ලුවක් ඇති කරලා දෙනවා. මොකද එයා හිතියේ අර වගේ මහා ලොකු උපාදාන පරිසරයක හිටියේ. එක්ක හිතින් හදාගත්ත අර වගේ මොකක් හරි වැඩපිළිවෙලක් උපාදාන කරගෙන විවිධාකාර ව්‍රත සමාදන් වෙලා එහෙම මොනවාදෝ විශ්වාස ගොඩනගාගෙන ඒ විශ්වාස තුළ හිත නැවත යොමු කරමින් එහෙම කටයුතු කරපු හිතක්. එහෙම නැත්නම් පුළුවන් තරම් රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න, රස බලන්න, ස්පර්ශයන් ලබන්න ඒ පංචකාමයන් ඔස්සේම දුවපු හිතක්. එහෙමත් නැත්නම් අර හිතින් හදලා දීපු විවිධාකාර දෘෂ්ටි, විවිධාකාර තර්ක, අනිත්‍යයත් එක්ක කරන විවිධාකාර වාද, ඒවා ගැන හිතමින්, ඒවා තුළම නිමග්න වෙමින්, ඒවා ගැනම තර්ක කරමින් හිටපු හිතක්. ඒ ඔක්කොම ටික දැන් සමනය වෙලා, ඒ ටික සෑහෙන දුරට යටපත් වෙලා දැන් මේ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන අතිශය ඍජු සරලම අත්දැකීමක් තුළ හිත ඒකාග්‍ර වෙලා. තද ගතියක, රළු ගතියක, උණුසුම් ගතියක, සිසිල් ගතියක දැන් හිත ඒකාග්‍ර වෙලා. බලවම හරි අපූර්ව වැඩපිළිවෙලක්. ඉතින් මේ ඒකාග්‍ර වීමම මේ තනත්තා තුළ ලොකු සහනයක් ඇති කරලා දෙනවා. අනේ මම මෙච්චර කාලයක් මේ තරම්වත් සෝයක් ලැබලා තිබුණේ නැහැ. දැන් මේ මෙච්චර කාලයක් හිත නිකන් පඹගාලේ පැටලුණා වගේ අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර අතීතයේ වෙච්ච දේවල් ගැන හිතා ඒවා ගැන පසුතැවෙමින් ඒවා ගැන දුක් වෙමින් මම කාලය ගත කරලා තියෙනවා. එහෙම නැත්නම් අනාගතයේ මේම වෙයි අරම වෙයි කියා හිත පුදුමාකාර අවිනිශ්චිත භාවයකට ලක් වෙලා ඒ තුලනේ මම කාලය ගත කරලා තියෙන්නේ. දැන්නේ මේ වර්තමානයේ හිත ඉන්නවත් අඩුතරමින් පටන් ගන්න තියෙන්නේ. මේ වර්තමානයේ සරල අරමුණක ඉන්නවා කියන එකවත් මම දැන්නේ තේරුම් ගන්න තියෙන්නේ. කියලා අන්න එයා අලුත්ම මාර්ගයකට දැන් අවතීර්ණ වෙනවා. දැන් මෙපොණක් නෙමෙයි. ඊට පස්සේ දැන් මේ කටයුතු දිගට කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේක තව දිගට කරගෙන යන්න. දැන් මේකට තියෙන දැන් ලොකු ධර්ම අනුග්‍රහයක් ලැබලා දෙනවා. සුත්තමේ ඥානයකුත් මේකට කිට්ටු කරනවා. මෙතන මේ හිතින් හදාගත් සංකල්පමේ රාමු ගලවලා දාලා ඒ සම්මුති රාමු අයින් කළා. දැන් බොහොම ඍජු අත්දැකීමක් තුළ හිත ඒකාග්‍ර කරන ක්‍රමවේදයකට දැන් ඒ තැනත්ත අවතීර්ණ වෙනවා. දැන් හිතින් හදාගත්ත දේවල් මොකක්වත් නැහැ. ඒ වෙනුවට මේ මොහොතේ ලබන ඍජු අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම මූලික කරගෙන යන්නේ. හිතින් හදලා දෙන මනක්කල්පිත දේවල් මෙතන මොකක්වත් නැහැ. ඍජු අත්දැකීමටයි මූලිකත්වය දීලා තියෙන්නේ. ඒකත් ලොකු පෙරලියක් අපේ ජීවිතවල. මොකද අපි මේ මිනිස්සය වශයෙන් ඔවුනොවුන් අතර sannivedanaya පිණිස ගොඩනගාගත්ත විවිධාකාර සම්මුති තියෙනවා. ඒ සම්මුති ඇති කරගෙන ඒ සම්මුති වල පැටලිලා ඒ සම්මුතිය ඇත්ත කරගෙන තමයි අපි සාමාන්‍යයෙන් වාසය කරන්නේ. ඉතින් ඒ සම්මුතිය ඇත්ත කරගත්ත ලෝකෙන් අයින් වෙලා ස්වල්ප වෙලාවකට හරි පොඩි වෙලාවකට හරි අයින් වෙලා දැන් මේ කෙටි වෙලාවක් හෝ දැන් මේ එක පැත්තකින් ඇත්ත වශයෙන් ක්‍රියාත්මක වෙන යම්කිසි දහමක් අත්දකින්න දැන් මේ තැනත්තා උත්සාහන්ත වෙනවා. මේක කාලයක් කරද්දී යාට තේරෙනවා ඉතින් බැලුවාම මේක මට අනිත් තැන්වලදීත් කරන්න පුළුවන්. මේ ඇවිදිද්දි විතරක් නෙමෙයි. මම අනිත් තැන්වලදීත් අත්දකින්නේ මේ වගේම දෙයක් නේ. මං තේ කෝපයක් අල්ලගෙන ඉන්නකොට මට දැනෙන්නේ මේ වගේ දෙයක්මනේ. එතකොට මට ඒ තේ කෝපය අල්ලගෙන ඉන්නකොට මට යමක් දැනෙනවා. එතනත් තද ගතියක් තියෙනවා. තේ උගුරක් මම බොනකොට එතන රස්නේ ගතියක් තියෙනවා. ඒ තේ උගුර නැත්තම් ඒ තේ වතුර මොනට එතන යම්කිසි ද්‍රව ගතියක් තියෙනවා. දියාරු ගතියක් තියෙනවා. ගලන ගතියක් තියෙනවා. දැන් බැලුවාම අපේ මුළු ජීවිතය තුළම මේ හිතින් හදාගත්ත සංකල්ප අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ බොහෝම ප්‍රාථමික මට්ටමේ සරල අත්දැකීම් රාශියක්. ඒතර මෙන්න මේ සරල අත්දැකීම් කිහිපය බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා ධාතු ලක්ෂණ කියලා. ඒතර මෙන්න මේ ධාතු ලක්ෂණ වල අපේ හිත කාලය ගත කරන්න දැන් යෝගාවචරයක උනන්දු කරනවා. ඒතරත්ව දැන් පුළුවන් තරම් උනන්දු කරන දැන් ඉතින් සක්මනේ විතරක් ඔය කළා හරියන්නේ නැහැ. දැන් ඕක වඩා ගන්න නම් තව ටිකක් ඕක විස්තර කරන්න ඕනේ. තව ටිකක් ඕක පුළුල් කරන්න ඕනේ. ඉතින් එයා දැන් තවත් උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ එයා ඉඳගෙන ඉන්නකොටත් බලනවා. ඊට පස්සේ හිටගෙන ඉන්නකොටත් බලනවා. වෙනත් වැඩක යෙදෙනකොටත් බලනවා. දැන් මෙහෙම මේ වගේ කටයුත්තක් කරගෙන යනකොට එයාට තේරෙනවා උදේ නැගිට මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම
මේ අත්දැකලා තියෙන මේ බඳු ක්‍රියාකාරීත්වයක්. මේ බඳු ධාතු ක්‍රියාකාරීත්වයක්. කියන අන්න යාගේ හිතේ එක්තරා අන්දමක අවබෝධයක් තමන්ගේම කියන ප්‍රත්‍යක්ෂ ඥානයක් දැන් උපදින්න පටන් ගන්නවා. දැන් මේක ඇවිල්ලා තමන්ගේ ඥානයක්. ඒ කියන්නේ තමන් විසින් හදාගත්ත නුවණක්. පොතෙන් ගත්ත කොපි කරගත්ත නුවණක් නෙමෙයි. දැන් මේ තමා විසින්ම හොඳට බලලා හිතේ ඒකාග්‍රතාවය මූලික කරගෙන හොඳට විමසීම හරහා ගොඩනගාගත්ත අවබෝධයක් මෙතන තියෙනවා. දැන් කාලයක් යනකොට යාට තවත් තේරෙනවා දැන් මේ එළියේ තියෙනෙත් ඕකමනේ. දැන් මේ ඇතුලේ තියෙනෙත් මේ බඳුම දහමක්. ඉතින් එළියේ තියෙනෙත් මේකම තමයි. ඉතින් එතකොට මේ දෙකේ මොකද්ද වෙනස? මේ ඇතුලේ අත්දකින්න ධාතු ක්‍රියාකාරීත්වයයි එළියේ අත්දකින්න ධාතු ක්‍රියාකාරීත්වය අතර වෙනසක් තියෙනවද? දැන් හිතටම නිකන් ප්‍රශ්නයක් නැගෙනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවද? දැන් යාට තේරෙනවා ඊට පස්සේ මේ ඇතුලේ තියෙන ධාතු දන්නේ නැහැ ඒවා ඇතුලේ ඉන්නේ කියලා. පිටතේ ඉන්න ධාතු දන්නේ නැහැ ඒවා පිටතයි ඉන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් තද ගතියක් කියන එක ඇතුලේ තිබුණත් තද ගතියක් පිටතේ තිබුණත් තද ගතියක්. ඒකේ නැහැ ස්ත්‍රී පුරුෂ බෙහෙදයක්. ඒකේ නැහැ ಜಾති බෙහෙදයක්. ඒකේ නැහැ ඇතුළත පිටත කියලා බෙහෙදයක්. ළඟ දුර කියලා බෙහෙදයක්. මේ මොකක්වත් බෙහෙදයක් ඇතර නැහැ. ඒකට උදෙක් තද ගතියක් පමණයි. ඉතින් මෙන්න මේ වගේ මේ තනත්තගේ හිතේ දැන් වෙනමම පැත්තකින් අවබෝධයක් ගොඩනගෙනවා. දැන් පින්වත් මේ අවබෝධය අර පොතෙන් ගත්ත අවබෝධය නෙමෙයි. ඒක තමන් ලබන ඍජු අත්දැකීමට පොතෙන් සුතමේ ඥානයකින් යම්කිසි ස්ථිර කිරීමක් කරගන්න පුළුවන්. හැබැයි එපමණකින් නෙමෙයි මේක තෘප්තිමත් වෙලා තියෙන්නේ. අපි ඒ දහමක් ප්‍රගුණ කිරීම හරහා ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂ ඥානය. දැන් මේ බඳු දහමක් ප්‍රගුණ කරන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් මේ අජ්ජත් බහිද්දා කියන ભેදේ බිඳිලා යනවා. දැන් මගේ ශරීරය කියලා හිතාගත්ත මේ කොටසේ තියෙන්නේ මේ බඳු ධාතු ක්‍රියාකාරීත්වයක්. මගේ පුතාගේ ශරීරය කියලා කියපු කොටසේ තියෙන්නේ මේ බඳු ධාතු ක්‍රියාකාරීත්වයක්. මගේ බිරිඳගේ ශරීරය කියලා කියපු ශරීරයේ තියෙන්නේ මේ බඳුම ක්‍රියාකාරීත්වයක්. මගේ ස්වාමියාගේ ශරීරය කියලා කියපු කොටසේ තියෙන්නේ මේ බඳුම ක්‍රියාකාරීත්වයක්. නැත්තම් මගේ සතුරගේ කියලා කියපු ශරීරයේ තියෙන්නේ මේ බඳුම ක්‍රියාකාරීත්වය. දැන් මෙහෙම කෙනෙක් අත්දකින්න එයාට මේ විවිධත්වය කියන එක වෙනුවට දැන් මෙතන තියෙන නිකන් කාටත් පොදු ස්වභාවයක්. මේ මුළු භෞතික ලෝකයේම තැන්ලා තියෙන මේ බඳු ස්වභාවයකින්. ඉතින් එහෙනම් මම මගේ කොටස කියලා අල්ලගෙන හරියනවද? එයාගේ කොටසේ කියලා එයත් එක ගැටිලා හරියනවද? මේ ඔක්කොම තියෙන එකම දෙයක් නේ. කියලා අන්න අපේ හිතේ අර උපාදාන කරන ගතිය දැන් ඔන්න ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට දැන් හිතේ ඇති වෙන්නේ එක්තරා අන්දමක විරාගී ස්වභාවයක්. දැන් ඉස්සෙල්ලා නම් අර තණ්හාවෙන් උසිගන්වලා තණ්හාවෙන් මෙහෙवला හිත ගිහිල්ලා ඉක්මනටම අල්ල බදා ගත්තා. දැන් හැබැයි ඇත්ත පොඩ තේරෙන්න පොඩ නුවණ මුහුකුරා යන්න ඒ තණ්හාවට ඉඩ ලැබෙන්නේ නැහැ දැන්. ඒ වෙනුවට ප්‍රඥාවට තමයි දැන් ඉඩ ලැබෙන්නේ. ප්‍රඥාව හිතේ වඩාත් ක්‍රියාත්මක වෙන්න දැන් ඊළඟට අර තණ්හාව විසින් උසිගන්වලා කරපු උපාදාන తত্ত্বය දැන් පොඩ දුර්වල වෙන්න පටන් ගන්නවා. දැන් මේ ඔක්කොම නිකන් පේන්නේ හරිය නිකන් මේ සියල්ල බොඳ වෙච්ච ස්වභාවයක් වශයෙන්. ඒක නැහැ ඒ තරම් රසයක්. ඉස්සර වගේ ඉක්මනටම ගිහිල්ලා මුල් පුටුව ගන්න දැන් හිතට උවමනාවක් නැහැ. ඉස්සෙල්ලා තරම් කැපිලා පෙනෙන දැන් උවමනාවක් නැහැ. මම තමයි ලොක්කා කියලා පෙන්වන්න දැන් උවමනාවක් නැහැ. මොකද මේ ඔක්කොම තියෙන එකම දෙයක්. එකම ස්වභාවයක්. පොදු ස්වභාවයක් දැන් තියෙනවා. දැන් එහෙමනම් අර හිත කලින් වගේ ගිහිල්ලා උපාදාන කරන ගතිය දැන් ටිකක් අඩු වෙලා. රූපයක් දැක්ක පමණින් ගිහිල්ලා ඒ තුල බැස ගන්නෑ. ඒ තුල läග ගන්නෑ. ඒ තුල අල්ල බදා ගන්න යන්නේ නැහැ. සද්දයක් ඇහුණ පමණින් දැන් ඒ සද්දේ ඔස්සේ හිත යන්නේ නැහැ. නදක් සුවඳක් දැනුණ පමණින් ඒ ඔස්සේ දැන් හිත යන්නේ නැහැ. රසක් දැනුණ පමණින් ඒ ඔස්සේ ගිහිල්ලා කතන්දරයක් ගොතාගෙන හිතින් ලෝකයක් හදාගෙන භව තත්ත්වයක් ගොඩනගා ගන්න දැන් ඔන්න හිත පෙළඹෙන්නේ නැහැ. ස්පර්ශයක් ලැබුණත් ඒ ඔස්සේ ගිහිල්ලා ඒ තුල නිමග්න වෙන්න දැන් ඔන්න හිත ටිකක් අදිමදි කරනවා. හිතට අරමුණක් ආවත් ඒකත් දැන් හිමීට අයින් වෙලා යනවා. හිත ඇතුලේ කතන්දර ගෙතෙන්නේ නැහැ. දැන් පින්වත්නි මේ තුලක් අන්න ලොකු උපාදාන වලින් නිදහස් වීමේ తত্ত্বයක්.
හිතේ බර අඩුවීමක්, සහනශීලී ගතියක් තැනැත්තෙක් භුක්ති විඳිනවා. එහෙමනම් දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය අපිට එතන අත්දැක යන්න පුළුවන් මාර්ගයක්. තාම මේ සම්පූර්ණයෙන් උපාදාන වලින් නිදහස් වෙලා නෙමෙයි. හැබැයි මේ ප්‍රතිපදාව වඩන්න එතන නිවි යන මාර්ගයක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. එදා පොඩ ඒ තනත්තගේ හිතේ සැහැල්ලු වීමක්, ඒ තනත්තගේ හිතේ නිවීමක්, ඒ තනත්තගේ හිතේ බර අඩුවීමක් අන්න ඒ තනත්තාම අත්දකින්න. ඒ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තමා වශයෙන් අත්දකින්න. දැන් අපි හිතමු දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම උගන්වලා ඊට පස්සේ කියනවා දැන් මේ ඊටා කුඩා දේවල් වල තව පොඩ්ඩක් විමසලා බලන්න මේවා කොච්චර වෙලාවක් තියනවද කියලා. මේ තද ගතියක් කියන්නේ කොච්චර වෙලාවක් තියනවද? රළු ගතියක් කියන්නේ කොච්චර වෙලාවක් තියනවද? දැන් එහෙම බල ඉන්නවා. දැන් හිතට තවත් පුංචි වැඩක් දෙනවා. කුතුහලයක් ඇති කරනවා. මේවා මේ දිගට තියෙන දේවල්ද නැත්නම් බොහොම ඉක්මනට අවසන් වෙන දේවල්ද? ඒක දැන් බලන්න විමසනවා. දැන් එතකොට තේරෙනවා මේවා විල පුදුමාකාර ක්ෂණ භංගුර දේවල් නේ. එක මොහොතක්වත් නිකන් තියෙන්නේ නැහැ. එක මොහොතක්වත් මේක දිගට පැවතීමක් නැහැ. ඇති වෙනවා එතනම නැති වෙනවා. ඇති වෙනවා එතනම නැති වෙනවා. ආයෙත් ඇති වෙනවා එතනම නැති වෙනවා. මේ හැම ස්වභාවයක්ම පුදුමාකාර විදිහට ඇතිවීම නැතිවීම ප්‍රවාහයකට ලක් වෙලානේ තියෙන්නේ. කියලා අන්න එයාගේම අත්දැකීමක් වශයෙන් මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය, විපරිණාම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, ක්ෂණ භංගුර භාවය අන්න එයාගේ හිතේ දැන් ඔන්න පොඩ ලියලනවා. ඒ අවබෝධයක් දැන් එයාගේ හිතේ ගොඩනගෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න ප්‍රඥාවෙන් තවත් වැඩෙනවා. දැන් පින්වත් මේක ඇතම් කෙනෙක්ගේ හිතේ සිද්ධ වෙන්න සමහර විට එයාට මෙබඳු දෙයක් කෙරෙහි තව දුරටත් ප්‍රාර්ථනා ඇති කරගන්න දැන් තේරුමක් නැහැ කියලා තේරෙනවා. ඉතින් මෙබඳු තත්වයක් නම් තියෙන්නේ. තේරුමක් තියනවාද මේකට තව දුරටත් ඇලිලා? මෙබඳු දෙයක් ගැන තව දුරටත් ප්‍රාර්ථනා කිරීමෙන් වැඩක් තියනවාද? බාහිරවත් තියෙන මෙබඳු දෙයක් නම් ඒ බාහිරවත් මෙබඳු දෙයක් ප්‍රාර්ථනා කිරීමෙන් ආසා කිරීමෙන් තණ්හා කිරීමෙන් වැඩක් තියනවාද කියලා අන්න හිත ප්‍රශ්න කරනවා. ඉතින් සමහර වෙලාවට මේ ප්‍රාර්ථනා නැතිවීම නිසා, ආසා විරහිත වීම නිසා, තණ්හාව ෂේ වීම නිසා හිත සම්පූර්ණයෙන්මත් කෙටි කාලයකට හෝ නිදහස් වෙන්න පුළුවන්. උපාදාන වලින් තොර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර වගේ මේ හැම ස්වභාවයක්ම නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම ප්‍රවාහයකට ලක් වෙමින් කාලය ගත කරන හැටි දකින්න යෝගාවචරයාගේ හිතේ ඒ ජවය තව ප්‍රබල වෙලා ඊටාම සූක්ෂම අන්දමින් මේවා බිඳීම් ස්වභාවය දැකලා සමහර විට දැන් ඒ සතිමත් වෙලා හිටිය අරමුණ හිත හොඳට සමාධිමත් වෙලා හිටිය අරමුණ හොඳින් ග්‍රහණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට වේගවත්. ඒ තරමට මේ ක්‍රියාපටිපාටිය යහුසුලුව සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙයාට මේක මේ ඇතිවීමක්ද නැතිවීමක්ද මේක සුදුද කළුද මේක දිගද කොටද මේක කුමන ධාතුවද මොකක්වත් දැන් අල්ලගන්න බෑ. ඒ තරමටම වේගවත්. මෙන්න මේ වේගවත් බව නිසා මෙන්න මේ නිමිති ගන්න නොහැකි වීම නිසා අන්න ඒ හරහාත් හිත උපාදාන වලින් නිදහස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ක්‍රියාපටිපාටිය මේ තරම් විහුසුලුව ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් වශයෙන් නම් සිද්ධ වෙන්නේ. මේ මගේ කියාගත්ත කයේ මේ තරම් බිඳීම් රසක් නම් අත්දකින්නේ. කොහෙද මෙතන මමෙක් ඉන්නේ? කොහෙද මෙතන සත්වයක් ඉන්නේ? කොහෙද මෙතන ආත්මයක් තියෙන්නේ? කියලා අර අත්වාද උපාදානයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා එතනිනුත් අන්න උපාදාන වලින් තොර ස්වභාවයක් අන්න හිතේ ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විවිධාකාර පැති හරහා මේ උපාදාන වලින් හිත නිදහස් වීමක් සුළු කාලයකට හෝ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට මේ ඉදිරිපත් කළා තියෙන විවිධාකාර ක්‍රමවේදයන් අතරින් මම මේ ඉදිරිපත් කළේ එක ක්‍රමයක් පමණයි. දැන් මේ පිටුතුන් හිතන්න එපා මේක තමයි එකම ක්‍රමය කියලා. තවත් විවිධාකාර ක්‍රම රාශියක් සතිපට්ඨාන සූත්‍රය ආදී විවිධාකාර සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දැන් මම මේ එක ක්‍රමයක් විතරයි මේ පිටුතුන්ට විස්තර කරේ. ඒතර මේ හරහා දැන් මොකද්ද වුනේ? දැන් අන්න හිත කෙටි කාලයකට අර රූපයක්
දැන් අපි මේ මොහොතේ නම් අපි හිතමු සක්මනක හිටියේ. එතන හිත බලමින් හිටියේ රූප ස්වභාවයක්, ධාතු ස්වභාවයක්. ඒකේ නිරන්තර ඇතිවෙන නැතිවෙන ප්‍රවාහයක් දකිමින් වාසය කළා. ඒකේ තියෙන වේගවත් බව නිසා, යහුසුළු බව නිසා එයාට එතන නිමිති ගන්න බැරි වුණා. ඒ හරහා අන්න දැන් හිත කිසිවක් ඇසුරු නොකරන තත්වයකටපත් වුණා. ඊට පස්සේ ඒක සද්දයක් ඇසුරු කරෙත් නැත්නම්, ගඳක් සුවඳක් ඇසුරු කරෙත් නැත්නම්, රසක් ඇසුරු කරෙත් නැත්නම්, ස්පර්ශයක් ඇසුරු කරෙත් නැත්නම්, හිතවිල්ලක් පහළ වෙලා ඒකට බැසගත්තෙත් නැත්නම්. එහෙමනම් අන්න කියන්න පුළුවන් අන්න ඒ අවස්ථාවේදී හිත පූර්ණ වශයෙන් කිසිවක් උපාදාන කළේ නැහැ කියලා. ඔන්න ඒකාතකින් අපේ ජීවිතවල කිසිවක් උපාදාන නොකරපු හිතක් අපි අත්දකින අවස්ථාවක්. ඉතින් ඇත්තටම පින්වත් මේක ඒ භාවනාවක නිරත වෙන යෝගාවචරෙක් අත්දකින්නේ නැතුව නෙමෙයි. ඔක අත්දකින්න. හැබැයි ඉතින් මේකේ ලොකු ආස්වාදයක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් රූපයක් බලා ඒකෙන් සතුටු වෙමින් ඒකෙන් කොක් හඬලා hina වෙමින් ඉන්නා වගේ ආස්වාදයක් මේ తත්වයේ තුල යෝගාවචරයක් අත්දකින්නේ නැහැ. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ කෙලෙසුන් හරහා සතුටු වෙන්න. මේ රූපයක් තුල බැසගෙන ඒක අල්ලගෙන ඒක ආස්වාද කරගෙන ඒ තුල කෙලෙස් උපදවගෙන සතුටු වෙන්න තමයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ தത്വෙදී එහෙම කෙලෙස් ඉපදීමක් ඇත්තේම නැහැ. දැන් මෙතන සත්වේ පුඤ්ඤලයක් කියලා ස්වභාවයක් ඇත්තේත් නැහැ. ඒ වගේමයි කාමයක් කියලා ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් එහෙම මොකක් ඇත්තේත් නැහැ. ඊට පස්සේ අල්ලගත්ත දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ. ඊළඟට විශේෂ ව්‍රතයක් සමාදන් වෙලා එහෙම මොකක් ඇත්තෙත් එහෙම අල්ලගෙනත් නැහැ. එහෙනම් මෙන්න මේ උපාදාන හතරෙන්ම අපේ හිත කෙටි කාලයකට හෝ නිදහස් වීමක් ඔන්න දැන් යෝගාවචරයක් අත්දකිනවා. හැබැයි ඉතින් මේක පොඩි වෙලාවක් අත්දැක්ක කියලා යාට ඒකේ වටිනකමක් තේරෙන්නේ නැති නිසා ඔන්න උපදේශක් ලැබෙනවා මේක නැවත නැවත කරන්න. ආයි කරන්න. දැන් මෙහෙම කරන්න තමයි අර එයා තව මේ ප්‍රඥාව වඩවන්න මේ යථා ස්වභාවය ටික තේරෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ උපාදාන කරන්න තියෙන හැකියාවක් දැන් අයින් වෙලා යනවා. ඒක පවා අඩු වෙනවා. මොකද උපාදාන කරන්න තියෙන හැකියාව රඳාපවතින්නේ මෝහය මත. අවිද්‍යාව මත. අවිද්‍යාව තිබුණ පමණට උපාදාන කරනවා. අපිට මහා ඉහලින් මෝඩකම තියෙනවනම් අපි මහා ඉහලින් උපාදාන කරනවා. එතකොට උපාදාන පච්චයා භව කියන ඒ පටිච්ච සමුප්පාදේ මුලට එනකොට තමයි යන්න අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාව වැඩි වෙච්ච පමණට අපි ගිහිලා උපාදාන කරනවා. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රායෝගික වැඩපිළිවෙල හරහා මොකද්ද උනේ? එයාගේ හිතේ අවිද්‍යාව වෙනුවට විද්‍යාවක් පහළ වෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා. ඒතර ප්‍රඥාවක් වැඩෙන හිතක එමනම් මේ උපාදාන කිරීමේ ශක්තිය පොඩ ෂය වෙන්න පටන් ගන්නවා. ඒතර උපාදාන වීමේ ශක්තිය පොඩ ෂය වෙනකොට එයාගේ හිත ගිහිල්ලා අර භව තත්වයක් හදන්න නැතුව ඉන්න දැන් උත්සාහන්ත වෙනවා. දැන් අතීතයේ ගිහිල්ලා කතන්දරයක් ගොතන්න නැතුව ඒ හිත ඉන්නවා. අනාගතයේ ගිහිල්ලා සිහිනමවන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. හිතින් හදාගත්ත ලෝකවල ජීවත් වෙන්නේ නැතිව මේ වර්තමාන මොහොතේ ප්‍රകൃතියේ ජීවත් වෙන්න අන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. දැන් මේ භව තත්වයක් හදන්න නැතුව මේ ලෝකෙදිම මේ ඊළඟ භවයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊළඟ භවයක ලබන උපතක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පුනර්භවයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ භවයේදීම මේ වර්තමානයේදීම අතීතය අල්ලගෙන භව තත්වයක් හදන්න නැතුව සිටීමක්. අනාගතය අල්ලගෙන භව තත්වයක් හදන්න නැතුව සිටීමක්. මේ වර්තමානයේදීම අලුතෙන් භව තත්වයක් හදන්න නැතුව සිටීමක්. මොකද හදන්න නම් උපාදාන තියෙන්න ඕනේ. දැන් හිත උපාදාන කළා නැහැ. උපාදාන නැත්තම් එහෙනම් භවයක් සකස් වෙන්නේ නැහැ. එතකොට උපාදාන නොවෙන්න නම් හිතේ තණ්හාව ෂය වෙලා තියෙනවා. කියන්නේ තණ්හාවේ අඩුවීමක්. එහෙනම් එයාට තේරෙන්න ඕනේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා උපාදානීයේසු භික්කවේ ධම්මේසු ආදීනවානුපස්සිනෝ විහෙරතු
තණ්හා නිරුද්ධති. දැන් යම්ස කෙනෙක් මේ උපාදාන කරන්න සුදුසුයි කියලා බොහොම වටිනවයි කියලා ලස්සනයි කියලා සුබයි කියලා සැපයි කියලා මේ සලකන ඒ විවිධාකාර වස්තු වල ආදීනව දකිමින් වාසය කරනවා. අන්න ඒ හිතේ තණ්හාව පොඩ ෂේ වෙන්න පටන් ගන්නවා. ඉතින් තණ්හාව නැතුව බෑ උපාදාන ක්‍රියාත්මක වෙන්න. තණ්හාපච්චය උපාදාන. එතකොට බුදුරජාණන් වහන්සේ විවිධාකාර ක්‍රම හරහා ඒතර මේ විෂම චක්‍රයේ කැඩීමක් තමයි මෙතන තියෙන්නේ. එක පැත්තකින් භාවනාවක් ක්‍රියාත්මක කරලා ප්‍රායෝගික වැඩපිළිවෙලක් හරහා ඒ හිතට ප්‍රායෝගිකව උපාදාන නොකර සිටීමේ ක්‍රමවේදයක් සකස් කරලා දෙනවා. ඒ බඳු තත්වයක් හඳුන්වලා දෙනවා. තවත් පැත්තකින් මේ අපි අල්ලගෙන ඉන්න දේවල් වල තියෙන නිස්සාරත්වය, ඒ පැතින ආදීනව හොඳට තේරුම් ගනිමින් ඒ පැත්තෙන් ආදීනව ප්‍රඥාවක් හිතේ දියුණු කරනවා. එතකොටත් අන්න හිත උපාදාන කරන්න අල්ල බදා ගන්න මැලි වෙනවා. ඊට පස්සේ අර උපාදාන වලින් තොර తত্ত্বය පවත්වන්න ටිකක් එයාට දැන් පුළුවන්කමක් ලැබෙනවා. මොකද ප්‍රඥාව ටිකක් වැඩිලා තියෙනවා. හිතේ ඒකාග්‍රතාවයක් දියුණු වෙලා තියෙනවා. සතිමත් භාවයක් දියුණු වෙලා තියෙනවා. එහෙමනම් මේ කිසිවක් උපාදාන නොකර සිටීමේ తত্ত্বයක් වැඩි වෙලාවක් පැවැත්වීමේ හැකියාව අන්න ඒ තැනත්තා තුළ දියුණු වෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙන්න මෙබඳු ප්‍රතිපදාව යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම් එයාගේ හිත ඇසුරු කරන්නේ කුමක්ද? මේකත් තා වටිනා ප්‍රශ්නයක්. ඉතින් එතකොට එක්තරා අවස්ථාවකදී මෝගරාජ කියන ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා කොහොමද මේ මාරයට අහු නොවී ඉන්නේ. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මම මාතෘකා කරපු පිළිතුරු ගාථාව දෙන්නේ. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ. අත්තානු දිට්ඨින් වූහච්ච එවං මච්චුතරෝසියා. එවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජා නපස්සති. දැන් අපි හිතමු අර උපාදාන නොකරන తত্ত্বය දැන් ඒ තැනත්තා පොඩ්ඩක් කරන දැන් දියුණු කරා. එයාට දැන් විනාඩි 10ක් ඉන්න පුළුවන්. විනාඩි 20ක් ඉන්න පුළුවන්. දැන් ඒ හිත රූප බැලුවට ඒ ඔස්සේ ගිහිල්ලා අල්ල බදා ගන්න යන්නේ නැහැ. නැත්නම් රූප පෙනුනට ඒ ඔස්සේ ගිහිල්ලා අල්ල බදා ගන්න යන්නේ නැහැ. සද්ද ඇහුනට ඒ ඔස්සේ ගිහිල්ලා පැටලෙන්න යන්නේ නැහැ. ගඳ සුවඳ දැනුනට ඒ ඔස්සේ ගිහිල්ලා කතන්දර ගොතන්න යන්නේ නැහැ. රස දැනුනට එතනින් නතර වෙනවා. ස්පර්ශ දැනුණාට එතනින් නතර වෙනවා. සිතුවිල්ලක් ආවත් ඒක තව දෙගුණ කර කතන්දර ගොතගතා නව කතා ලියන්නේ නැහැ. ඒ වෙනුවට හිත තියෙනවා බොහොම සංසිඳීමකින්. හිත තියෙනවා නතර වුණ ස්වභාවයකින්. හිත තියෙනවා කිසිවක් ඇසුරු නොකර. හිත තියෙනවා මොහොකටවත් බැහැගන්නේ නැතිව. හිත තියෙනවා කොහෙවත් පිහිටන්නේ නැතිව. හිත තියෙනවා හිස් ස්වභාවයකින්. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු. දැන් එතකොට ලෝකයේ පුරාම යා දකින්නේ එතනත්තා දකින්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ශූන්‍ය වශයෙන් ආත්මීය ස්වභාවයෙන් මේ ලෝකෙම ශූන්‍යයි. තමා තුළ ඒ ආත්මීය වශයෙන් ශූන්‍යත්වය තේරුම් ගත්තා. එහෙමනම් මේ බාහිරත් මෙතන ගන්න කියලා සාරයක් පුජ්‍යලයක් මමෙක් සත්වයක් නැති බව අන්‍යා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන තියෙනවා. අන්න ඒ ප්‍රඥාව මූලික කරගෙන මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැහැ. මෙතන හුදෙක් හේතුඵල ධමයක් තියෙන්නේ. ශුන්‍ය ස්වභාවයක් මෙතන තියෙන්නේ. ආත්මීය ස්වභාවයකින් මේක ශූන්‍යයි කියලා අන්න ඒ අවබෝධය මූලික කරගෙන වාසය කරනවා. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ සතිමත්ව සමකල්හිම මේ ශූන්‍ය වූ ස්වභාවයක් මුළු ලොවේම තියෙන බව තේරුම්ගෙන ඒ ශුන්්‍යතා විහරණයෙන් වාසය කරනවා. අත්තානු දිට්ඨින් ඌහච්ච ඒවම් මච්චුතරෝසියා. මේ තමන් තුළ තිබිච්ච ඒ ආත්ම දෘෂ්ටිය මෙතන කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත ඒ මඤ්ඤණාව, ඒ හිතා ගැනීම. අතන කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත ඒ හිතා ගැනීම, ඒ මඤ්ඤණාව. තවත් තැනක අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, එහෙම කියලා අපි ඒ කරගත්ත හිතා ගැනීම. ඒ වෙනුවට දැන් ගැඹුරකින් හිතේ ප්‍රඥාවකින් පෙන්ලා දෙනවා. මෙතන මේ සම්මුතියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙලාවේ මේ ස්වාමියා ඉන්නවා, මේ වෙලාවේ බිරිඳ ඉන්නවා, මේ වෙලාවේ දරුවෙක් ඉන්නවා, මේ වෙලාවේ අම්මා ඉන්නවා, මේ වෙලාවේ තාත්තා ඉන්නවා. මේ ඇවිත් හුදෙක් සම්මුතියක්. හැබැයි ඊට වඩා ගැඹුරේ
මෙතන සත්‍යේ පුජ්‍යලයක් මමෙක් නැහැ. උදෙක් මෙතන ශුන්‍යත ස්වභාවයක් තියෙන්නේ. දැන් මෙබඳු ගැඹුරු දහමක් කෙනෙක්ගේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ බඳු දහමක් මත එයා හොඳට පිහිටලා තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන අන්න ඒ බඳු ශුන්‍යතා විහරණයකින් වාසය කරමින් සෑම මොහොතේම සතිමත්ව ඊළඟට ඒ තමන් තුලත් අනුන් තුලත් දැකපු ආත්ම දෘෂ්ටිය මුලිනු පුටා දමමින් වාසය කරනවා නම් ඒවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති. අන්න ඒ බඳු අන්දමකින් මේ ලෝකයේ අත්දකින්න තැනත්තාව අර මාරයා දකින්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙමනම් බොහොම ගැඹුරු මාතෘකාවක් ඒ බුදුරජාණන් වහන්සේ ඒ මොග්ගරාජ කියන ස්වාමීන් වහන්සේට ඒ උත්තරයක් වශයෙන් පිළිතුරක් වශයෙන් දීලා තියෙන්නේ. ඊටාම ප්‍රායෝගික වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවක්. ඒ නිසා පින්වත්නි අපිත් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකීන් පිරිසක් වශයෙන් අපේ හිතේ මේ විවිධාකාර දුක් දුම්නස් ඇති කරන අපේ හිතේ මේ විවිධාකාර හඬා වැළපීම් ශෝක කිරීම වලට තුඩු දෙන ඒ භව තත්වයක් සකස් කරන ඒ උපාදාන විවිධාකාර අන්දමේ උපාදාන හිතින් මුලිනු පුටා දමන්න උපාදාන වලින් තොරසිතක් හඳුනා ගන්න. ඒබඳු උපාදාන වලින් නිදහස් වෙච්ච හිතකින් වාසය කරන්න. ඒ උපාදාන වලින් නිදහස් වූ සිතක තියෙන නිරාමිස සුවය තේරුම් ගන්න. අද දින මේ ධර්ම දේශනාව අප සියලු දෙනාටම යම්කිසි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ පිටුතුන්ට ධර්මදේශනාව මූලික කරගෙන යම් ප්‍රශ්නයක් එහෙම අහන්න තියෙනවා නම් විනාඩි කිහිපයක් අපිට ඒ සඳහා අවස්ථාව දෙන්න පුළුවන්. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලත්පත් වේවා ස්වාමීන් වහන්සේ. පින්වතුන්ට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න තිබේ නම් මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේට යොමු කිරීම පිණිස. ඔබනාල වීරසිංහ මහත්මයා ඔබතුමාගේ මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා ප්‍රශ්නය යොමු කරන්න ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ මගදී තමයි ලොග් වෙන්න උනේ මේ පොඩි නැත්නම් අපිට ඇතුළට යන්න බැරුණා හින්දා. මට සූත්‍රයේ චුට්ටක් අහන්න පුළුවන් වුණා. සූත්‍රයේ පොඩ්ඩක් දේශනා සූත්‍රයෙන් නමද? සූත්‍ර කීපයක්ම ඇත්තටම මම මෙතනදී යොදාගත්තා. උපාදාන සූත්‍රය කියලා සූත්‍ර කීපයක් වෙනවා. උපාදාන සූත්‍රය කියලා අபிසමය සංයුත්තය කියන කොටසෙත් සූත්‍රයක් එනවා. ඊට පස්සේ කන්ද සංයුත්තේ උපාදාන සම්බන්ධයෙන් සූත්‍ර රාශියක් එනවා. ඊට පස්සේ ආයෙත් දැන් මම අර කියපු ගාථාව එන්නේ මොග්ගරාජ පුච්චා කියලා සුත්ත නිපාතේ එන සූත්‍රයක්. එහෙමයි. හොඳයි. හොඳයි. එහෙමනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අද අපේ ධර්ම දේශනාව අවසන් කරන්න පුළුවන්. අද මේ පවත්වපු ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම කරුණු කීපයක් මූලික වෙලා තියෙනවා. අද දින ධර්ම දේශනාවේ කාරුණික දායකත්වය දරනවා එංගලන්තයේ පදිංචි ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායකයින් වන ඩොන් සහ ධ්‍රුපති රත්නායක යුවල. ඒ දෙපළගේ ප්‍රධාන අරමුණ වෙනවා දැනට මාස 10කට පමණ පෙර අකල් මරණයකටපත් වූ ඩොන් නිෂාන් පුතුණුවන්ට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම පිණිස මේ රැස්කළ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අභාව ප්‍රාප්ත වූ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට අප්‍රමාදව ධර්මාවබෝධයෙන් අමා මහ නිර්වාණ සුවය ලැබීම පිණිස මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ ධර්ම දේශනේන්ද ඔබ අප ධර්ම ශ්‍රවණේන්ද රැස් කරගත් සියලු කුසල් ගරුතර ස්වාමීන් වහන්සේටද ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහා නාම හිමි සහ අපරැක්කේ ධම්මානන්ද කියන ස්වාමීන් වහන්සේලාගේ නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් අමා මහ නිවන් සුව පිණිසත්
උපනිශ්‍රේ වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක සියලු සම්‍යක් දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ සහ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘව වැඩ සිට අපවත් වූ යදාළ පූජ්‍යපාද කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ පතන්නා වූ සම්මා සම්බුද්ධත්වය සුවසේ අවබෝධ කර ගැනීමටත් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් දුක් විඳින සියලුම දෙනා ඉක්මන් සුවය ලබත්වා කියලාත් ප්‍රාර්ථනා කිරීමක් තියෙනවා. එබැවින්ම ධර්මයේ ඇසූ ඔබ සැමටද මේ රැස් කළ සියලු පින් අනුමෝදන් වේවා අමා මහ නිවනින් සැනසේවා සියලු දෙනාගේම නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීනුත් මේ පින් අනුමෝදන් වේවා කියලා සියලු කුසල සත්වයන්ගේ දුක් වේදනා කුසගිනි පිපාසාදී රෝග පීඩාදී විවිධාකාර දුක් පීඩාවන්ගෙන් නිදහස් වීම පිණිස හේතු වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. එබැවින් පින්වත්නි අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අප දැන් කාන්ති මහත්මිය වෙත යොමු වෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ලන්ඩන් සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සහ මේ උතුම් පින්කම වෙනුවෙන් සහභාගී වී සිටින සියලුම සුපින්වත් දායකවරුන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ පාද නමස්කාර කොට අවසර ඉල්ලා සිටිනවා. අසන සම්මා සම්බුද්ධ වහන්සේගේ සිරිස මුඛයෙන් දේශනා කොට වදාළ සිරි සත්‍යමය තුලින් ඔබ වහන්සේ අපගේ ආරාධනාව පරිදි අප කෙරේ මහා කම්පාවෙන් උතුම් සිරි සත්‍යමය දේශනා කොට අත්පත් කරගත්තා වූ කුසල බලයෙන්ද අප සියලු දෙනා උතුම් සත්‍යමය ශ්‍රවණය කොට අත්පත් කරගත්තා වූ කුසල බලයෙන්ද ඔබ වහන්සේද අපද මේ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා සිද්ධ කළ වූ අනන්ත පුණ්‍ය ක්‍රියා සම්භාරී බල මහිමෙන්ද ඔබ වහන්සේට තවදුරටත් මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උත්කෘෂ්ඨම වෙනස් කරන්න අවශ්‍ය කායික හා චිත්ත ශක්තිය ලැබෙන්නට දෙවියෝදනකින් අනුමෝදන් වී දෙවියන්ගේ ආශිර්වාද හාරක වන්න ලැබෙන්නට උතුම් චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වීම පිණිස සසර ගමන අවසන් පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධ වීම පිණිස මේ උදාර වූ සියලුම කුසල උපනිශ්‍රේ වේවා. ඔබ වහන්සේ උත්තරීතර බුදු සසුනට දායාද කළ ගෞරවනීය සුපින්වත් දෙපාර්තමේන්තුවද යහමඟ පෙන්වලා දුන්න අති ගෞරවනීය සංඝ පිටුරුන් වහන්සේලාටද ආදරණීය ගුරු භාවතුන්ටද ඒ අයගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැපවත් වන්නත් මෙන්න උතුම් චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වීම පිණිසත් මේ භයංකර වූ භව ගමන අවසන උතුම් නිර්වාණ අවබෝධ වීම පිණිස අප කළ මේ සියලු පින් ආශිර්වාදයක්ම වේවා. නමින් පරලෝ සැපත් වන්නට යෙදෙන සියලු නෑහිත මිත්‍රාදීන්ටද ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් නුදුරු භවයකදීම සසර ගමනින්දී උතුම් නිවන් නිවී සැනසෙන්නට අප කළ මේ සියලු පින් අනුමෝදන් කර සිටිනවා. අනුමෝදන් වෙනවා. ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා.
හොඳයි. තෙරුවන් සරණයි. කාන්ති මහත්මිය ඒ වගේම මම අවස්ථාවේ දන්වා සිටින කැමති අපගේ සූම් එකට සම්බන්ධ වීමේ හැකියාව 100 දෙනෙකුට පමණක් සීමාව තිබුණ නිසාවෙන් පින්වතුන් බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වීමට නොහැකි වීම පිළිබඳව ස්වාමින් වහන්සේට සම්බන්ධ වීම පිණිස අවස්ථාව සාකච්ඡාවෙන් සම්බන්ධයෙන් ඉවත් වීමට යම් පිරිසකට සිදුවීම පිළිබඳව ලන්ඩන් සම්බෝධිය වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටින අතරම ධර්ම දේශනාවක් අතරතුර අපි 500 දක්වා එම ගණන වැඩි කරගත් බවක් දන්වා සිටිනවා. ඒ පිළිබඳව බොහොමත්ම කනගාටුව ප්‍රකාශ කර සිටිනවා සියලු දෙනාටම. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා කිරීම පිණිස. හොඳයි. සේවවන්දං ගුණවන්දං පුඤ්ඤහිතං අනුත්තරං දුන්නේ පස්සේ හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.